අපි අද කතා කරන්න යන්නේ විශ්වම ඡාති ආයනික සමතුලිතතාව සම්බන්ධව. මේකදී අපි කතා කරන්නේ ඝන ආයනික සංයෝගයක ද්‍රාවිතාව පිළිබඳව කතා කරන්නේ. මේ ගැන කතා කරද්දී අපි මුලින්ම බලන්න ඕනේ මොකද්ද මේ ද්‍රාවිතාවය කියලා. අපි හිතමු මෙන්න මෙහිම සංයෝගයක් තියෙනවා කියලා. MCl2 කියලා සංයෝගයක් තියෙනවා කියලා හිතන්න. එයා ඝන සෙන්ටිමීටර් 100ක මම දී කරගත්තොත් ජලය ඝන සෙන්ටිමීටර් 100ක දී කරොත් අපි හිතමු එයාගේ දිය වෙන උපරිම ප්‍රමාණය මිලිග්‍රෑම් 0.2යි කියලා හිතමු. ඒ වුණොත් එහෙම අපි එයාගේ ද්‍රාව්‍යතාවය කියලා සාමාන්‍යයෙන් අදහස් කරන්නේ ඝන ඩෙසිමීටරයක නම් කොච්චරක් දිය වෙනවද කියන එක. එහෙම නැත්නම් ඝන සෙන්ටිමීටර් 1000ක නම් කොච්චරක් දිය වෙනවද කියන එක තමයි අපි සාමාන්‍යයෙන් ද්‍රාව්‍යතාවය කියලා අදහස් කරන්නේ. ඝන සෙන්ටිමීටර් 100ක දිය වෙන්නේ 0.2යි නම් ඝන සෙන්ටිමීටර් 1000ක දිය වෙනවා ඒ වගේ 10 ගුණයක්. ඒ කියන්නේ මිලිග්‍රෑම් 2ක්. ඝන ඩෙසිමීටරයක දී වෙන මිලිග්‍රෑම් 2ක්. එහෙනම් මෙයාගේ ද්‍රාව්‍යතාවය 2යි මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටර කියලා කියන්න පුළුවන්. අපිට ඕන මේක මවුල වලින් ප්‍රකාශ කරන්නත් පුළුවන්. අපි හිතමු මෙයාගේ මෞලික ස්කන්ධය 40යි කියලා හිතුවොත් ග්‍රෑම් 40යි කියලා හිතුවොත් මේක අපිට ඕන ලියන්න පුළුවන් මේ විදිහට. දැන් අපිට ඕනම් පුළුවන් ග්‍රෑම් 40ක් කියන්නේ මවුල 1යි නම් ග්‍රෑම් 40ක් කියන්නේ මවුල 1යි නම් ග්‍රෑම් 2 වැඩි කිරීම 10 රින් 3ක් කියන්නේ මවුල කොච්චරද කියලා බැලුවොත් මේ වගේ එනවා අපිට 2 වැඩි කිරීම 5 වැඩි කිරීම 10 රින් 5ක් කියලා එනවා. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් 5 වැඩි කිරීම 10 රින් 5යි මවුල ඝන ඩෙසිමීටර කියලා ලියන්න පුළුවන්. එහෙනම් අපිට ද්‍රාව්‍යතාවය 2යි මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටර කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. 5 වැඩි කිරීම 10 රින් 5යි මවුල ඝන ඩෙසිමීටර කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. මේ කොහොම ප්‍රකාශ කරත් හරි අපිට ඕන විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් අපිට මේ ද්‍රාව්‍යතා ගුණිතය ගැන ඉගෙන ගත්තේ. එහෙම නැත්නම් අපි මේ විෂම ඡාති ආයනික සමතුලිතතාවය ගැන ඉගෙන ගද්දී අපිට ගොඩක් වැදගත් වෙන්නේ මෙයාගේ ද්‍රාව්‍යතාවය මවුල ඝන ඩෙසිමීටර එකකින් ප්‍රකාශ කිරීම. ඒ කියන්නේ ඇත්තටම හරියට සාන්ද්‍රණය වගේම තමයි. ඝනයක දීවීම නිසා අපි ඒකට ද්‍රාව්‍යතාවය කියලා කියනවා. ද්‍රාව්‍යතාවය ඝන ඩෙසිමීටරයක දී වෙන මිලිග්‍රෑම් ප්‍රමාණය කියලා දෙන්නේ නැතුව අපිට සමහර ලාවට ඝන සෙන්ටිමීටරයක දී වෙන ප්‍රමාණය විදිහට දෙන්නත් පුළුවන්. ඝන සෙන්ටිමීටරයක දී වෙන මෙයාගේ ප්‍රමාණය 0.2යි මිලිග්‍රෑම් කියලා දෙන්නත් පුළුවන්. ඝන සෙන්ටිමීටරයක දී වෙන ප්‍රමාණය 0.2යි මිලිග්‍රෑම් ඝන සෙන්ටිමීටර කියලා උනන් දෙන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට දෙන්නත් පුළුවන්. ඒතර අපි ගණනය කිරීම වල යද්දි මේ පාඩම ඉස්සරහට ගණනය කිරීම කරන්න යද්දි අපිට බොහෝ දුරට මේක ඝන ඩෙසිමීටරයක තියෙන මවුල බවට පත් කරගන්න ඕනේ. ඝන සෙන්ටිමීටරයක මෙච්චරක් තියෙන. ඒතර ඔයාලා හිතනවා එහෙනම් ඝන සෙන්ටිමීටර 1000ක මේ වගේ දහස් ගුණයක් තියෙනවා. එහෙනම් ඝන සෙන්ටිමීටර 1000ක තියෙන මිලිග්‍රෑම් 2ක්. නැත්නම් ඝන ඩෙසිමීටරයක තියෙන මිලිග්‍රෑම් 2ක්. ඊට පස්සේ අපිට ඕන එක මවුල කරගන්න පුළුවන්. හරි සාමාන්‍යයෙන් නම් ද්‍රාව්‍යතාවය දෙන්නේ මෙන්න මේ ආකාරවල. නමුත් මේ විදිහයන් වල දෙන්නත් පුළුවන්. ඝන සෙන්ටිමීටරයක මෙච්චරක් දී වෙලා තියෙන ඒ විදිහට දෙන්නත් පුළුවන්. කොහොමනත් ඔයාලා ගණන් හදන්න යද්දි ඕන වෙන්නේ ඝන සෙන්ටිමීටර 1000ක දී වෙලා තියෙන මවුල ප්‍රමාණය දැන ගැනීම තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ මේකෙදී. අපි ඊට පස්සේ බලමු මේකදී අපි කතා කරන්නේ ජලයේ ඉතා මද වශයෙන් දිවෙන ඝන ආයනික සංයෝග පිළිබඳව. අපි හිතමු මෙන්න මේ විදිහට MX කියලා ඝනයක් තියෙනවා. එයා ජලයේ දිය වෙලා මෙන්න මේ ආයන බවට පත් වෙනවා කියලා හිතන්න. දැන් බලන්න සමතුලිතතාවයක් තියෙන්නේ. ඒකේ අදහස MX ඝනය විඝටනය වෙලා M දාන 2 හා x2 - කියන ආයන බවට පත් වෙනවා. ඒ වගේ මේ ආයන එකතු වෙලා MX කියන ඝනය බවට පත් වෙනවා. MX ඝනය මෙහා වෙනවා මේගොල්ලෝ මෙහා වෙනවා. සමතුලිතතාවයක් ඇති වෙලා තියෙන්නේ. ඉදිරි හා පසු ප්‍රතික්‍රියා වේග සමාන වෙලා මේ අගයන් නියත තත්යකට පත් වෙලා තියෙනවා. ක්‍රියාවලියක් සිදුවන ගමන් නියතයි. ඒ කියන්නේ ඉදිරි හා පසු ප්‍රතික්‍රියා වේග සමානයි. අන්තිමේ මේ අගයන් නියතව තියෙනවා. අපි හිතමු මෙයාගේ අගය 2 වැඩි කිරීම 10 රින් 5යි. මවුල ඝන ඩෙසිමීටර මේක 2 වැඩි කිරීම 10 රින් 5යි. හරි මේ අගයන් මේ විදිහටම තියෙන නමුත් මෙයා ආපස්සටත් එනවා. මෙයා ඉදිරියටත් එනවා. ඒක හොඳට මතක තියාගන්න. අපි මේකදී කතා කරන්නේ ගතික සමතුලිතතාවයක් ගැන. ක්‍රියාවලියක් සිදුවන ගමන් සමතුලිතව පවතින අවස්ථාව. මම නිකන් සරල උදාහරණයක් ගන්න.
අපි හිතමු ජලාශයකට වැස්ස ගොඩක් වැඩි වෙලා වැසි වතුර ගොඩක් එනවා. වතුර මට්ටම නියතව තියාගන්න ඕන වාන් දොඩු විවෘත කරලා වතුර පිට කරන්න පුළුවන්. වැසි ජලය එනවා වතුර ඉවත් කරනවා. එන වතුර ප්‍රමාණය සමාන වතුර ප්‍රමාණයක් ඉවත් කරොත් ජල මට්ටම නියතව පවතින. ඒතර බලන්න ක්‍රියාවලිය සිදුවන ගමන් වතුර එනවා වතුර යනවා. ක්‍රියාවලිය සිදුවන ගමන් සමතුලිතයි. මෙන්න මේ වගේ ක්‍රියාවලිය සිදුවන ගමන් මේක නම් ඉදිරි ප්‍රතික්‍රියාවයි පසු ප්‍රතික්‍රියාවයි ඉදිරි ආපසු ප්‍රතික්‍රියා සමාන වෙද්දි තමයි අපි කියන්නේ සමතුලිතයි කියලා. ඒ සිදුවෙන වේගය සමාන වුණාම හරි. ඒතර මෙන්න හොඳට මතක තියාගන්න මේකේ ක්‍රියාවලියක් සිදුවෙන ගමන් සමතුලිත වීමක් තියෙන්නේ. මෙහිම සමතුලිතයක් ඇති වෙන්න අනිවාර්යෙන් ඝනේ තියෙන්න ඕනේ. ඝනේ සම්පූර්ණයෙන් දී වෙලා නම් අපිට මේ වගේ සමතුලිතතාවයක් ගැන කතා කරන්න බෑ. ඒතර මේ පාඩමෙන්දී අපි කතා කරන්නේ ජලීත මද වශයෙන් දී වෙන අයනික සංයෝග ගැන. ඒ කියන්නේ අපිට සෝඩියම් ක්ලෝරයිඩ් ගැන කතා කරන්න බෑ. එයා ජලීත හොඳින් දී වෙන අයනික සංයෝගයක්. ඒ වගේම අපිට ග්ලූකෝස් වගේ දේවල් ගැන කතා කරන්න බෑ. යාලා අයනික සංයෝග නෙවෙයි. එහෙනම් හොඳට මතක තියාගන්න මේකෙදි කතා කරන්නේ අයනික සංයෝගයක ද්‍රාව්‍යතාවය ඒ වගේම ජලයේ ඉතා මද වශයෙන් දී වෙන අයනික සංයෝග ගැන තමයි කතා කරන්නේ. දැන් අපි සාමාන්‍ය ජීවිතයේදී බැලුවොත් එහෙම අපිට කියන්න පුළුවන් අපිට ඕන හොයාගන්න පුළුවන් වතුර මිලිලීටර් 100ක දිය කරන්න පුළුවන් උපරිම සීනි ප්‍රමාණය කොච්චරද කියලා අපිට දිය කරලා බලන්න පුළුවන්. සීනි ග්‍රෑම් 2ක් දානවා දිය කරනවා තව දිය කරන්න පුළුවන් 3ක් දානවා දිය කරනවා තව දිය කරන්න පුළුවන්. ඔය විදිහට දාලා අපිට ඕන හොයාගන්න පුළුවන් ඝන සෙන්ටිමීටර් 100ක උපරිම සීනි කොච්චරද දිය කරන්න පුළුවන්ද? දැන් අපි දිය කරලා හොයාගෙන තිබ්බොත් ඕකේ වාසිය තමයි නේ යම්කිසි අවස්ථාවක අපිට වතුර මිලිලීටර් 20ක සීනි උපරිම දිය කරගන්න ඕනේ නම් දිය කරන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් දිය කරගන්න ඕනේ නම් අපි තීරණය කරන්න පුළුවන් 100ක මෙච්චරක් දිය කරන්න පුළුවන්. එහෙනම් ලීටර් 20ක දිය කරන්න ඕන මෙන්න මෙච්චර සීනි ප්‍රමාණයක් තියෙන්න ඕනේ. හොඳටම සීනි දිය කරගන්න නම් හොඳටම සීනි දිය කරලා ඒ ද්‍රාවණයක් හදාගන්න මෙන්න මෙච්චර සීනි ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඔන්න තීරණය කරන්න පුළුවන්. හැබැයි ඒකත් ඔයාලා තේරෙන්න ඕන විතර උෂ්ණත්වය අනුව වෙනස් වෙනවා. නේ අපි රත් කරා නම් හිම ද්‍රාවණය තව වැඩිපුර සීනි දිය කරගන්න පුළුවන්. නේ ඒ විදිහට මේකෙත් ඒ වගේ තමයි. මේකත් අපිට යම් ජල ප්‍රමාණයක දිය කරන්න පුළුවන් mx ප්‍රමාණය දන්නවනම් අපි හිතමු 1000ක දිය කරන්න පුළුවන් mx ප්‍රමාණය දන්නවනම් අපිට ඒ අනුව අපි අගේ දැනගෙන ඉන්නවනම් අපිට කියන්න පුළුවන් එහෙනම් යම් කිසි අවස්ථාවක 500ක නම් මෙච්චරක් දිය කරන්න පුළුවන් නේ 2000ක නම් මෙච්චරක් දිය කරන්න පුළුවන්. අන්න ඒ විදිහට ප්‍රකාශ කරන්න අපිට පුළුවන්. ඒතර දැන් අපි රසායන විද්‍යාවේදී අපිට මේ අයනවල සානනයන් වෙනස් වීම සමහර අවස්ථාවල ගොඩක් වැදගත් වෙනවා. ඒතර අපිට ඔන්න ඒ දියවීම ආශ්‍රය කරගෙන දියවීම ඇසුරු කරගෙන මෙන්න මේ ද්‍රාවණයේ පවතින අයනවල සානනයන් සෙවීම සඳහා එක්තරා සිස්ටම් එකක් අපි හොයාගෙන තියෙනවා. ඒ සමතුලිතතාවය සඳහා මෙයාලගේ ප්‍රකාශනය ලියලා ඒ ඇසුරෙන් ගණනය කිරීම කරන ක්‍රමයක් හොයාගෙන තියෙනවා. දැන් අපි මේ පාඩමේදී කතා කරන්නේ අන්නේ සිස්ටම් එක අන්නේ ක්‍රමවේදය ඔස්සේ ගණනය කිරීම කරන්න. මොකද අපිට මේ අයනවල සානනයන්ගේ පොඩි වෙනස් වීම පව සමහර අවස්ථාවල ගොඩක් වැදගත් වෙනවා දැනගෙන ඉන්න එක. ඉතින් දැන් සාමාන්‍ය ජීවිතේ අපි සීනි දිය කර ගන්නවා වගේ තමයි. ඒක අපිට දන්සලක් දෙද්දි එහෙම වැදගත් වෙන්න පුළුවන්. මෙච්චර සීනි ප්‍රමාණයක් ඕනේ දිය කර ගන්න. මේ වතුර දිය කරන්න මෙච්චර සීනි ගාණක් ඕනේ. මෙච්චර ගණන් සීනි මේ ගාණ දිය කරාම මේ වගේ රසක් තියෙන්නේ. හැබැයි එහෙනම් ලීටර් 20ක මෙච්චර සීනි ගාණක්වත් දිය කරන්න ඕනේ නැත්නම් රස නැති වෙනවා නේ. සාමාන්‍ය ජීවිතේදී අපිට ඕන ඔය සාමාන්‍ය දිය කිරීම ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. නමුත් රසායන විද්‍යාවේදී මෙන්න මේ දිය වෙන ප්‍රමාණය ගොඩක් අඩු අයගේ පොඩි සානන වෙනස් වීමක් අපිට ගොඩක් වැදගත් වෙන අවස්ථාවන් තියෙනවා. අන්න ඒ සම්බන්ධව ගණනය කිරීමක් කරන සිස්ටම් එකක් තමයි මේකදී අපි ඉගෙන ගන්න. ඒක ඉගෙනගෙන ඊට අදාළව ගණනය කිරීම කරලා ගැළු විසඳන එක තමයි මේ පාඩමෙන්දී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි බලමු අපි එහෙමනම් මෙන්න මේ සමතුලිතතාවය ගැන හිතන්න. අපි හිතමු මෙයා දිය වෙන්න පුළුවන් උපරිම දිය වෙනවා කියලා හිතන්න. මෙයා දිය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය දිය වෙලා දැන් තියෙන්නේ. අපි හිතමු ජලයේ ඝන සෙන්ටිමීටර් 100ක කියලා හිතන්න. ජලයේ ඝන සෙන්ටිමීටර් 100ක මෙයා දිය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය දිය වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි කියන මේ සංතෘප්ත ද්‍රාවණයක් තියෙනවා කියලා හිතුවොත් ඝන සෙන්ටිමීටර් 100ක mx දිය කළ සංතෘප්ත ද්‍රාවණයක් තියෙනවා. ඒතර ඒකෙන් අදහස් කරන්නේ දිය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය දිය වෙලා තියෙනවා කියන එක. එහෙනම් මෙහෙම සමතුලිතතාවයක් ඇති වෙන්න අනිවාර්යෙන් දිය වෙන්න පුළුවන් උපරිම දිය වෙලා තව
තවත් දිය නොවි තියෙන මේ mx ස්කන්ධයක් තියෙන්න ඕනේ. හරි. දැන් ඔන්න මෙහෙම සමතුලිතතාවයක් තියෙනවා. අපි හිතුවොත් එහෙම මේ සමතුලිතතාවයට අදාළව සාමාන්‍ය අපි රසායනික සමතුලිතතාව විදිහට සමතුලිතතා නියතය ලිව්වොත් රසායනික සමතුලිතතාවයේදී වායුමය පද්ධතියක ඇති වෙන සමතුලිතතාවයේදී වල සමතුලිතතාවය සඳහා ගණනය කිරීම සඳහා සමතුලිතතාවයේ සලකලා ලියන සමතුලිතතා නියතය ආකාර දෙකක් ලියන්න පුළුවන්. සාධන ඇසුර ලියන්නත් පුළුවන්, පීඩන ඇසුර ලියන්නත් පුළුවන්. පාචනයේ පුරාම වායුවක පීඩන එකාකාරයි කියලා හිතලා පීඩන ඇසුර ලියන්නත් පුළුවන්. වාජනයේ පුරාම වායුවේ සාධන එක වගේ කියලා හිතලා සාධනයේ ඇසුරෙන් ප්‍රකාශන ලියන්නත් පුළුවන්. නමුත් මේ වගේ එක ද්‍රවයක හැමතැනම පීඩනය සමාන වෙන්නේ නැහැ. ද්‍රවයක හැමතැනම පීඩනය සමාන වෙන්නේ ගැඹුර වැඩි වෙන්න පීඩනය වැඩි කියලා තමයි පොඩි කාලේ පව ඉගෙන ගන්න. නේ? ඒ නිසා නමුත් අපිට ද්‍රවයක හැමතැනම සානන සමානයි කියලා හිතන්න පුළුවන්. එහෙම වෙනස් වෙන්න පුළුවන්. නමුත් සානන සමානයි කියලා හිතන්න පුළුවන්. එහෙම හිතලා ගත්තොත් එහෙනම් අපිට මෙයාර සානන ඇසුරෙන් ප්‍රකාශන ලියන්න පුළුවන්. මම හිතන මෙයාර සානන ඇසුරෙන් ප්‍රකාශන ලියුවොත් ඔයාලා හැමෝම දන්නවා කලින් පාඩම් වලදී ඉගෙනගෙන තියෙන මේක ලියන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් සානන ඇසුරෙන් ප්‍රකාශනය. මේ විදිහට ලියන්න පුළුවන් සානන ඇසුරෙන් ප්‍රකාශනය. දැන් අපි සානනයේ ඇසුරෙන් ප්‍රකාශනයේ අම්ලයක ලිව්වා නම් මේකට Ka කියලා කියනවා. සානනයේ ඇසුරෙන් ප්‍රකාශනයේ මේ වගේ ජලයේ විගණනය ලිව්වා නම් Kw කියලා කියනවා. සානනයේ ඇසුරෙන් මේ විදිහට ප්‍රකාශනයේ බස්මයක ලිව්වා නම් Kb කියලා කියනවා. දැන් සානනයේ ඇසුරෙන් මේ වගේ ප්‍රකාශනයක් ඝනයක දීවීමක ලියන්නේ. ඔයාලා දන්නවා මෙයාගේ සමතුලිතතා නියතය උෂ්ණත්වය අනුව නියතයක්. ඝනයක සාන්ද්‍රණයත් උෂ්ණත්වය අනුව නියතයක්. උෂ්ණත්වය අනුව නියතයක්. මෙයත් නියතයි මෙයත් නියතයි. හරි දැන් බලන්න. දැන් මේකේ අපි ලියලා තියෙන්නේ දිය කරන්න පුළුවන් උපරිම දිය කරාට පස්සේ ලැබෙන අයනවල සානනයන්ගේ ගුණිතය තමයි මේ තියෙන්නේ. ප්‍රතිඵලවල සානනයන්ගේ ගුණිතය බෙදීම ප්‍රතික්‍රියකවල සානනයන් ගුණිතේ මවුල අනුපාතයේ තියනවා නම් ඒකේ බලයක් විදිහට තමයි මේක ලියන්න ඕනේ. මේක ඉස්සරහින් දෙක තියනවා නම් මේකේ වර්ගයේ විදිහට ලියන්න ඕනේ. හරි. දැන් එතකොට අපි මේකේ දිය කරගන්නේ ඝන සෙන්ටිමීටර් 100ක වෙන්න පුළුවන්. එතකොට 100ක දියවීම උපරිම ප්‍රමාණය දන්නවනම් ඒ අසුරින් අපිට 1000ක දියවෙන ප්‍රමාණය හොයාගන්න පුළුවන්. හරි. 100ක දියවෙන උපරිම මෙච්චර නම් 1000ක උපරිම මෙච්චරක් දියවෙන්නේ කියලා 1000ක දියවෙන ප්‍රමාණය හොයාගෙන අපිට මේ සානවල තීරණය කරන්න ඕන නම් පුළුවන්. හරි. මෙන්න මේ විදිහට මෙතෙන් හොඳට මතක තියාගන්න ආදේශ කරන්න ඕනේ සාන්දනේ. දිය කරගන්න ඕනේ 1000කම. 100ක දිය කරලා බලලා සාන්දනේ හොයාගන්න පුළුවන්. දැන් මේ විදිහට දිය වෙන පුළුවන් උපරිම දිය කරාට පස්සේ ප්‍රතික්‍රියක වල සානනයන්ගේ ගුණිතය එයාලගේ මවුල අනුපාතයේ බලයක් විදිහට ලියනවා. ඒක බෙදෙනවා ප්‍රතිඵලවල සානනයන්ගේ ගුණිතයේ මවුල අනුපාතයේ බලයක් විදිහට ලියලා ප්‍රතික්‍රියක වල සානනයන්ගේ ගුණිතයෙන් බෙදෙනවා. මේක නම් ප්‍රතිඵල විදිහට m ධන 2 සාන x2 සාන ඒක බෙදෙනවා ප්‍රතික්‍රියක mx ඝනයෙන්. ඒතර සමතුලිතතා නියතය වගේම mx ඝනය කියන එකත් උෂ්ණත්වය අනුව නියතයක්. මෙයත් නියතයි මෙයත් නියතයි. ඒ නිසා මේ දෙන්න වෙනකොට අපි තනි කෙනෙක් ලියනවා. එයාට කියනවා KSP කියලා. බලන්න දිය කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය දිය කරන එකට කියන අපි යාගේ ද්‍රාව්‍යතාවය කියලා. ද්‍රාව්‍යතාවය නිසා ලැබෙන අයන වල ගුණිතය තමයි මේ තියෙන්නේ. දිය කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය ද්‍රාව්‍යතාවය. ඒ ද්‍රාව්‍යතාවය නිසා ලැබෙන අයන වල ගුණිතය තමයි මේ තියෙන්නේ. ඒතර දිය කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය ද්‍රාව්‍යතාවය සොලියුබිලිටි එක. ඒ නිසා ලැබෙන අයන වල ගුණිතය අපි කියනවා සොලියුබිලිටි ප්‍රොඩක්ට් එක කියලා. හරි KSP. හරි එහෙනම් ඔන්න මේකෙන් අදහස් කරන්නේ දිය වෙන්න පුළුවන් උපරිම දිය කරාට පස්සේ ලැබෙන අයන වල ගුණිතය තමයි මේ තියෙන්නේ. හරි. ඔයාලා මේ වීඩියෝ එක යන අතරමඟ නවත්තලා මේක නෝට් එකක් විදිහට ලියා ගන්න පුළුවන්. හරි. දැන් අපි මෙයාගේ ද්‍රාවිතාව S කියලා හිතුවොත් මෙහා දිය වෙන උපරිම ප්‍රමාණය S කියලා හිතුවොත් ද්‍රාවිතාව S මවුල ගන්න ඩෙසිමීටර කියලා හිතුවොත් සමතුලිත සාන්ද්‍රණය බැලුවොත් සමතුලිත සාන්ද්‍රණය අපි හිතුවොත් mx ඝනය කියන කෙනා ජලයේ දිය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය ඝන ඩෙසිමීටරයක දිය වෙන උපරිම ප්‍රමාණය s කියලා හිතුවොත් මෙයාගේ s ප්‍රමාණයක් එන්න ඕනේ
සාන්ද්‍රණය මෙයා එන්න ඕනේ S ප්‍රමාණයක්. එහෙනම් මෙයාට KSP සඳහා ප්‍රකාශන ලිව්වොත් KSP සඳහා ප්‍රකාශන ලිව්වොත් මේ විදිහට එන්න ඕනේ. මෙයා S මවුල ගන්න ඩෙසිමීටර් එතකොට එනවා S වර්ගය මවුල වර්ග dm ඍණ 6. එහෙනම් KSP සමානයි S වර්ගය කියලා එන්නේ. හරි? KSP සමානයි S වර්ගය කියලා එනවා. දැන් අපි හිතමු බැරි වෙලාවත් මේ සංයෝගයේ mx2 කියලා හිතමු. මේ සංයෝගයේ mx2 එහෙම වුණොත් එහෙම m දාන 2x මයිනස්. දැන් අපි මෙයාගේ ආයෙත් ද්‍රාවිතාව s කියලා හිතුවොත් ඒ කියන්නේ මෙයා ජලයේ ගන්න ඩෙසිමීටරයක දින උපරිම ප්‍රමාණය s කියලා හිතුවොත් ඇත්තට මේතර s කියනවල තේරෙන්නේ නැති සාන්ද්‍රණයම තමයි. නේ? සාන්ද්‍රණයම තමයි මේ s කියලා අපි අරන් තියෙන්නේ ජලයේ ගන්න ඩෙසිමීටරයක දින උපරිම ප්‍රමාණය කියන්නේ සාන්ද්‍රණයම තමයි. දැන් මෙයා දී වෙන උපරිම ප්‍රමාණය s කියලා හිතුවොත් මේ බලන්න මෙයාගේ 1 මෙයාගේ 1යි මෙයාගේ 2ක් හැදෙනවා. එහෙනම් මෙයාගේ s ප්‍රමාණයකින් මෙයාගේ s හැදෙන්න ඕනේ. මෙයාගේ 2යි s හැදෙන්න ඕනේ. දැන් මෙයාට අපි KSP සඳහා ප්‍රකාශන ලිව්වොත් එහෙම KSP සමානයි m දාන 2 සාන්ද්‍රණය වාරයක් x සාන්ද්‍රණය වාරය කියලා එන්නේ. මේක s මවුල ගන්න ඩෙසිමීටර්. මෙයා 2යි s මවුල ගන්න ඩෙසිමීටර් ඒකේ වර්ගය. ඒතර අපිට එනවා 4s ඝනය මවුල වර්ග dm ඍණ 6ක් කියලා එනවා. ඔන්න KSP සමානයි 4s ඝනය කියලා එනවා. තව එකක් බලමු අපි. අපි හිතමු මේක mx2 x3 කියලා හිතුවොත් අපිට හිතන්න පුළුවන් මෙයා මෙහෙම මේ විදිහට තියෙන්නේ. හරි අපි හිතමු ඝන ආයනික සංයෝගයේ m2 x3 කියලා හිතුවොත් දැන් මෙයාගේ ද්‍රාවිතාව s නම් මෙයාගේ එකක් දී වුණොත් m දාන 3 ඒවා දෙකක් එනවා x2 - ඒවා 3ක් එනවා. එහෙනම් මෙයාගේ දී වෙන උපරිම ප්‍රමාණය s නම් මෙයා 2යි s මෙයා 3යි s වෙනවා. ඒ වුණොත් මෙයාගේ KSP සඳහා ප්‍රකාශන ලිව්වොත් එහෙම අපිට එනවා m දාන 3 වර්ගය x - එකේ 3 වෙනි බලය මෙතන 2s වල වර්ගය 3s වල 3 වෙනි බලය. 2 4යි 4 3 9 9 3 27යි 24ක් 4 108යි s වල 5 වෙනි බලය මවුල 5 dm ඍණ 15ක් කියන්නේ නේ. ඒකේ මවුල 5යි dm ඍණ 15ක් කියලා එනවා. මවුල වල 5 වෙනි බලය මේ විදිහට 108යි s 5 කියලා එනවා. මෙන්න මේ විදිහට අපිට ද්‍රාවිතාවය සඳහා හරිම ලේසියෙන් ප්‍රකාශනයක් ගන්න පුළුවන්. ගණනය කිරීමක් කරන්න આવොත් මෙතන මේ s කියන්නේ නැතුව ඇත්තටම අගයක් දීලා ගණනය කිරීමක් කරන්න යන්න පුළුවන්. අපි හිතමු මේ විදිහටම mx2 කියන කෙනාගේ ද්‍රාවිතාවය මෙයාගේ ද්‍රාවිතාවයේ 2 වැඩි කිරීම ධාරයෙන් 5යි මවුල ගන්න ඩෙසිමීටර කියලා හිතුවොත් ද්‍රාවිතාවයේ 2 වැඩි කිරීම ධාරයෙන් 5යි මවුල ගන්න ඩෙසිමීටර කියලා හිතුවොත් ඒකේ අදහස මෙයා ඝන ඩෙසිමීටරයක තියෙන උපරිම ප්‍රමාණය 2 වැඩි කිරීම ධාරයෙන් 5යි. එහෙමනම් මෙයා හැදෙන්න ඕනේ 2 වැඩි කිරීම ධාරයෙන් 5ක්. මෙයා හැදෙන්නත් ඕනේ ඒ වගේ දෙගුණයක් 4 වැඩි කිරීම ධාරයෙන් 5ක්. හරි. එහෙනම් සමතුලිත සාන්ද්‍රණය එන්නේ සමතුලිත සාන්ද්‍රණ m දාන 2 සාන්ද්‍රණය 2 වැඩි කිරීම ධාරයෙන් 5යි x - 4 වැඩි කිරීම ධාරයෙන් 5යි. සමතුලිත සාන්ද්‍රණයට m ඝනයේ සාන්ද්‍රණය අපිට දැනගන්න අවශ්‍යතාවය කොහෙත්ම නැහැ. ඒක මොකද එයාගේ සාන්ද්‍රණය නියතයක්. එයා දී වෙන්නේ නැහැ. දී වෙච්ච ටිකේ ආයනවල සාන්ද්‍රණ තමයි මේ තියෙන්නේ. ඉතිරි ටික දී නොවි තියෙන ටික ඒකේ සාන්ද්‍රණයක් අපිට හොයන්න වෙන්නේ නැහැ. හොයන්න ඕන කමකුත් නැහැ. හරි. දැන් මේකට අපි ප්‍රකාශන ලිව්වොත් KSP සඳහා ප්‍රකාශන ලිව්වොත් අපි ලියන්නේ දී වෙලා තියෙන ආයන s වලින් විතරයි ප්‍රකාශන ලියන්නේ. දැන් මේ විදිහට ලියන්න පුළුවන්. මෙයා යනවා 2 වැඩි කිරීම ධාරයෙන් 5යි. මෙයා 4 වැඩි කිරීම ධාරයෙන් 5යි.
අනිවාර්යෙන්ම ඔයාලා එකක් දාන්න මවුලගන් ඩෙසිමීටර කියන ඒකේ අනිවාර්යෙන් දාන්න. හොඳට මතක තියාගන්න ෆිසිකල් වලදී වැදගත්ම දේ තමයි භෞතික අවස්ථාවල අනිවාර්යෙන් දාන්න ඕනේ ඒකක සඳහන් කරන්න ඕනේ ප්‍රකාශන ලියද්දී භෞතික අවස්ථාවත් එක්ක අනිවාර්යෙන් සඳහන් කරන්න ඕනේ. මොකද ඒවට ලකුණු දෙනවා. එහෙම නැත්නම් ඇත්තටම වැරදි. හරි මේකේ භෞතික අවස්ථා නැහැ කියන්නේ ඇත්තටම මේක මොන පැත්තට යොමු වෙනවද දන්නේ නැහැ. අපි හිතුව මේ ඝණයක් වෙනුත් මෙතනදී නේ කියු කියලා. එහෙම වුණා නම් මේක සමජාතීය ආයනික සමතුලිතතාවය. අර පැත්තට මේ පැත්තට දෙපැත්තම ද්‍රව. සමජාතීය ආයනික සමතුලිතතාවය. දැන් මේ පැත්තට අර පැත්ත ගන්න. විසමජාතීය ආයනික සමතුලිතතාවය. නිසා ඇත්තටම භෞතික අවස්ථා නැහැ කියන්නේ ගාන එහෙම් පිටින් වැරදි තමයි. හරි. ඒ නිසා හොඳට මතක තියාගන්න භෞතික අවස්ථා මේ සාන්දන අනිවාර්යෙන් ආදේශ කරන්න ගානක් හදද්දී එහෙම නැත්නම් වැරදිම තමයි. හරි. මේක බලන්න එහෙමනම් මේ විදිහට ගත්තොත් 4 වර්ගයේ 16 16 වරක් 2 32යි 32 වැඩි කිරීම 10 ඍණ 15යි මවුල වල තුන්වෙනි බලය dm ඍණ 9යි කියලා එනවා. මෙතනත් මවුල ගන්න ඩෙසිමීටර කියලා දාන්න. ඔන්න මේ විදිහට උත්තරේ ගන්න පුළුවන්. හරි. දැන් බලමු අපි මෙන්න මෙහිම දෙයක් වුණොත්. දැන් මම මෙන්න මෙහෙම දෙයක් කියනවා. mx2 කියන කෙනාගේ ද්‍රාවිතාවය S කියලා කියනවා. හරි. mx2 කියන කෙනාගේ ද්‍රාවිතාවය S කියලා මම එයාගේ ද්‍රාවිතා ගුණිතය දෙනවා. හරි. ද්‍රාවිතාවය S කියලා ද්‍රාවිතා ගුණිතය මම කියනවා. මෙයාගේ ද්‍රාවිතා ගුණිතය 108 වැඩි කිරීම 10 ඍණ 15යි කියලා කියනවා. හරි මම කියනවා mx2 කියලා ඝනයක් තියෙනවා. එයාගේ ද්‍රාවිතා ගුණිතය 108 වැඩි කිරීම 10 ඍණ 15යි කියලා. දැන් මම ඔයාලගෙන් අහනවා ද්‍රාවිතාවේ කොච්චරද කියලා. දැන් ඔයාලා ද්‍රාවිතාවේ දන්නේ නැහැ. නමුත් ද්‍රාවිතා ගුණිතය දන්නවා. ඒ කියන්නේ මේ දිය කරන්න පුළුවන් උපරිම දිය කරලා මේ ආයන සානනයන්ගේ ගුණිතය බැලුවොත් අදාළ විදිහට ප්‍රකාශනය ලියලා ඔයාලගේ ගුණිතය බැලුවොත් මෙච්චරක් එන්න ඕනි කියන දන්නවා. හැබැයි මේවා කොච්චරක් දිය වෙනවද කියන්න දන්නේ නැහැ. නමුත් ගුණිතය මෙච්චරක් කියන්න දන්නවා. එහෙනම් බලන්න ඔයාලා ලේසියෙන්ම ගන්න මෙහෙම හදන්න පුළුවන්. ද්‍රාවිතාව මම S කියලා හිතුවොත්. හරි. මෙයා හැදෙන්න ඕනේ S ප්‍රමාණයක්. මෙයා හැදෙන්න ඕනේ 2S ප්‍රමාණයක්. KSP සඳහා ප්‍රකාශන ලියුවොත් මෙයා එන්නේ S ප්‍රමාණය මේක එයා 2S ප්‍රමාණය හේකේ වර්ගයේ KSP යගේ දීලා තියෙනවා 108 වැඩි කිරීම 10 ඍණ 15යි. මවුල වල තුන්වෙනි බලය dm ඍණ 15යි. දැන් ඔයාලා ලේසියෙන් S හොයාගන්න පුළුවන්. තවත් මම සුරු කරොත් මේක 4යි S වල තුන්වෙනි බලය සමානයි 108 වැඩි කිරීම 10 ඍණ 15යි කියලා එනවා. මේක 4ෙන් බෙදුවොත් එහෙම 54යි 27යි. එතකොට S වල තුන්වෙනි බලය සමානයි 27 වැඩි කිරීම 10 ඍණ 15ක් කියලා එනවා. ඒ කියන්නේ S සමානයි 3 වැඩි කිරීම 10 ඍණ 5යි කියලා එනවා. හරි S සමානයි 3 වැඩි කිරීම 10 ඍණ 5ක් කියලා එනවා. හරි එහෙනම් මෙයාගේ ද්‍රාවිතාවේ 3 වැඩි කිරීම 10 ඍණ 5යි. හරි මම පොඩි ගානක් දෙන්නම්. මේ ගාන ලියාගෙන හදන්න ඊට පස්සේ විවරණේ බලන්න වීඩියෝ එක නවත්තලා ගාන හදලා ඊළඟට ඔයාලට පුළුවන් විවරණේ බලන්න. හරි ලියන්න මෙහෙම ගානක්. mx2 නම් ජලයිතා මද වශයෙන් දියවන ඝන ආයනික සංයෝගයේ ජලයිතා මද වශයෙන් දියවන ඝන ආයනික සංයෝගයේ ද්‍රාවිතා ගුණිතය 2.56 ගුණ කිරීම 10 ඍණ 17යි
මවුල ඝනයේ dm ඍණ 9 වේ. එහි පළවෙනි එක ද්‍රව්‍යතාවයේ සොයන්න දෙවෙනි එක ඝන සෙන්ටිමීටර් 500ක දිය කළ හැකි උපරිම ඝන සෙන්ටිමීටර් 500ක දිය කළ හැකි උපරිම mx2 ස්කන්ධය සොයන්න. වරහන් ඇතුළේ ලියා ගන්න එයාගේ මෞලික ස්කන්ධය 60යි. හරි හදන්න බලන්න ඒක. මේකේ ද්‍රව්‍යතාවය තමයි හොයන්න දෙන්නේ. මම ඒක S කියලා ගත්තොත් මෙයාගේ සමතුලිත සාන්ද්‍රණ මෙයාගේ S ප්‍රමාණය දියුණු මෙයා S මෙයා 2S KSP සඳහා ප්‍රකාශන ලිව්වොත් මේ ගණන් හදන එක්තරා සිස්ටම් එකක් අපි ගණන් හදන්න ලියන පොදු විදිහේ මේ හැම එකකම රසායනික සමතුලිතතාවය හැම සමජාති ආයනික එහෙමයි මේකෙත් අපි මේ විදිහටම ලියන්නේ ප්‍රතිඵලවල සාන්ද්‍රණයෙන් ගුණිතේ එයාලගේ මවුල අනුපාතයේ බලයත් එක්ක ප්‍රකාශ කරනවා. ඒක බෙදනවා ප්‍රතිඵල වලින්. මේකේ ප්‍රතිඵල වල සාන්ද්‍රණයේ උෂ්ණත්වය යන නීතිය නිසා අපි ඒක ගණන් ගත්තේ නැහැ. ඒක සමතුලිතතා නීතිය දෙක එකට එකතු කරලා KSP කියලා අරන් තියෙන්නේ. මෙයා S කියලා ගත්තා. මෙයා 2S වල වර්ගයේ මෙතන එනවා 2S 5 6 වැඩි කිරීම 10 ඍණ 17යි කියලා එනවා. සුළු කිරීම පොඩි ප්‍රශ්නයක් මෙතන ඇති වෙනවා. ඔයාලා මේක 2S 5යි 6 වැඩි කිරීම 10 ඍණ 16ක් කරගත්තා නම් හොඳයි ඒක. මම හිතන්නේ 10 ඍණ 14 ගාන හදන්න ඇති. මම 10 ඍණ 16 කියලා ගාන හදන්න. 2S 5යි 6 වැඩි කිරීම 10 ඍණ 16 දාගත්තොත් මෙතන අපි ලියන්න පුළුවන් තව 256 වැඩි කිරීම 10 ඍණ 18 කියලා ලියන්න පුළුවන්. මෙතන 4S ඝනය කියලා එනවා. මේක සුළු කරොත් එහෙම මේක 4ෙන් බෙදුවොත් S ඝනය සමාන මේක 4ෙන් බෙදුවොත් 6යි 64ක් කියලා එනවා. 64 වැඩි කිරීම 10 ඍණ 18ක් එන්නේ. මේකේ ඝන මූලය ගන්න තියෙන්නේ. ඉතින් අපිට S සමානයි කියලා එනවා. S සමාන එනවා 4 වැඩි කිරීම 10 ඍණ 6ක් කියලා එනවා. S සමානයි 10 ඍණ 4 වැඩි කිරීම 10 ඍණ 6ක් කියලා එනවා. හරි. එහෙනම් මෙයා දී වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය 4 වැඩි කිරීම 10 ඍණ 6යි. ඒ කියන්නේ ඝන ඩෙසිමීටරයක මෙයා දී කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය 4 වැඩි කිරීම 10 ඍණ 6යි. ඒ ඝන ඩෙසිමීටරයක දී කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය එහෙනම් ඝන සෙන්ටිමීටර දෙවෙනි ප්‍රශ්නෙන් අහන්නේ 500ක දී කරන්න පුළුවන් ස්කන්ධය. ඝන සෙන්ටිමීටර 1000ක දී කරන්න පුළුවන් උපරිම මවුල ප්‍රමාණය 4 වැඩි කිරීම 10 ඍණ 6යි. එහෙනම් ඝන සෙන්ටිමීටර 500ක දී කරන්න පුළුවන් ප්‍රමාණය මේකෙන් භාගයයි. අහන්නේ ඝන සෙන්ටිමීටර 500ක දී කළ හැකි ස්කන්ධය. මවුල එක් ස්කන්ධයේ ග්‍රෑම් 60යි නම් මවුල මෙච්චරක් දී කරන්න පුළුවන් මෙච්චරක ස්කන්ධය කොච්චරද කියලා තමයි බලන්න තියෙන්නේ. ඒතර එනවා 120 වැඩි කිරීම 10 ඍණ 6යි ග්‍රෑම් කියලා එනවා. ඒ කියන්නේ 0.12 මිලිග්‍රෑම් කියලා ගන්න පුළුවන්. එහෙනම් මෙයාගේ ඝන සෙන්ටිමීටර් 500ක දී කරන්න පුළුවන් උපරිම mx2 ස්කන්ධය 0.12 මිලිග්‍රෑම් කියලා ගන්න පුළුවන්. හරි.
හරි. අපි බලමු තව ප්‍රශ්න. හරි. මේ ගන්න ලියා ගන්න. mx2 නම් ජලය ඉතා මද වශයෙන් ද්‍රව්‍ය ඝන ආයනික සංයෝගයේ ද්‍රාවිතා ගුණිතය 3.2 වැඩි කිරීම 10^15යි මවුල ඝනයේ ඩීම් ඍණ 9 වේ. ඒ ද්‍රාවිතාවය පහත ද්‍රාවකවලදී සොයන්න. ඒ ද්‍රාවිතාවය පහත ද්‍රාවකවලදී සොයන්න. පළවෙනි එක ජලයේදී. දෙවෙනි එක මෙතන ද්‍රාවිතා ගුණිතය 3.2 වැඩි කිරීම 10^14ක් කරගන්න. දෙවෙනි එක සාන්නනයේ 0.2ක් වන m දාන 2 ආයන අඩංගු ද්‍රාවණයකදී සාන්නනයේ 0.2ක් වන m දාන 2 ආයන අඩංගු ද්‍රාවණයකදී මේක ඔයාලා m දාන 2 කියලා දෙන්න නැතුව ඕනනම් m නයිට්‍රේට් ද්‍රාවණයක් කියලා දෙන්න පුළුවන්. මොනවා හරි m දාන 2 ආයන අඩංගු ද්‍රාවණයක් දෙන්න පුළුවන්. හරි. ඊළඟ එක සාන්නනයේ 0.2ක් වන x මයිනස් ආයන අඩංගු ද්‍රාවණයකදී සාන්නනයේ 0.2ක් වන x මයිනස් ආයන අඩංගු ද්‍රාවණයකදී ඒකත් එහෙම ඔයාලා x මයිනස් කියලා දෙන්න නැතුව එන්නේ x වගේ මොකක් හරි x මයිනස් ආයන අඩංගු ද්‍රාවණයක් දෙන්න පුළුවන්. හරි. එහෙනම් වීඩියෝ එක නවත්තලා මේක කරන්න මම ඊළඟ විවරණේ දාන්නම්. දැන් බලන්න මෙයා විග්‍රහණය වෙන්නේ මේ විදිහට. මෙයාගේ ද්‍රාවිතාවය මම S කියලා ගත්තොත් සමතුලිත සාන්නන එනවා. මෙයා S මෙයා 2S කියලා එනවා. මෙයාට KSP සඳහා ප්‍රකාශන ලිව්වහම මේ විදිහට එනවා. මෙයා S මෙයා 2S වර්ගයේ මේක 3.2 වැඩි කිරීම 10^14යි. දැන් නමුත් ඔයාලා තේරුම් ගන්න ඕනේ මෙන්න මෙතෙන්දී අනිවාර්යයෙන්ම මොකල් කලින් කිව්ව විදිහට ඒකක දාන්න මවුල වර්ගයේ dm ඍණ 9 කියලා. දැන් මෙතෙන්දී s වලට ඒකකයක් දාන්න ඕනේ නැහැ. මොකද s තමයි හොයාගන්න යන්නේ. ඒ නිසා එතෙන් ඒකකයක් දාන්න ඕනේ නැහැ. හරි මේක ඔයාලා සුළු කරාම එනවා ඇති. s සමානයි ජලයේ ද්‍රාවිතාවයේ කීයක් දෙන්නේ 32 බෙදීම 4 වැඩි කිරීම 10^15 සමාන s ඝනය කියලා එනවා. ඒතර ඔයාලා එනවා 8 වැඩි කිරීම 10^15 8 වැඩි කිරීම 10^15ක් කියලා එනවා. s එනවා 2 වැඩි කිරීම 10^5ක් කියලා එනවා. ඔන්න එහෙනම් මෙයාගේ ජලයේදී ද්‍රාවිතාව එනවා 2 වැඩි කිරීම 10^5ක් කියලා එනවා. අපි බලමු ඊළඟ ගාන. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ සාන්නනයේ 0.2ක් වන m දාන 2 ආයන අඩංගු ද්‍රාවණයකදී දැන් මම මෙයාගේ ද්‍රාවිතාවයේ S1 කියලා ගත්තොත්
දැන් වෙන ද්‍රාවණයකදී තියෙන්නේ ජලයේදී නම් දිය වෙන උපරිම ප්‍රමාණය S කියලා ගත්තට දැන් වෙන ද්‍රාවණයක් දැන් දිය වෙන ප්‍රමාණය S1 කියලා හිතුවොත් මෙයා S1 එනවා මෙයා 2S1 එනවා. දැන් දිය වෙන ප්‍රමාණය වෙනස් වෙන්න ඕනේ. දැන් නිකන් අපි හිතුවොත් වතුරේ සීනි දිය කරද්දී දිය වෙන ප්‍රමාණයයි පැණි එක්ක සීනි දිය කරද්දී දිය වෙන ප්‍රමාණයයි මිල්ක් මේඩ් එක්ක සීනි දිය කරන්න උත්සාහ කරොත් දිය වෙන ප්‍රමාණය වෙනස්. නේ? මොකද ඒ වෙද්දිත් එයාලගේ සීනි තියෙනවා නම් මේ වෙද්දිත් ද්‍රාවණයේ සීනි තියෙනවා නම් තව සීනි දිය කරන්න අමාරුයි. සීනි නැතිම වතුරේ සීනි දිය කරන එක ලේසියි. සීනි මේ විදිහ දිය කරලා තියෙන තේ එක්ක තවත් සීනි දිය කරන්න අමාරුයි නේ. මෙතන අනිවාර්යෙන් ද්‍රාවිතාව වෙනස් වෙනවා. දැන් ඒ නිසා මම ද්‍රාවිතාව S1 කියලා ගත්තා. ඒතර බලන්න මෙයාගේ M දාන දෙක සමතුලිතයන සාන්නන විදිහට M දාන දෙක අයනවල S1 අමතර මේ වේදී ද්‍රාවණයේ M දාන දෙක තියෙනවා. ඒකත් අනිවාර්යෙන් මෙතෙන් එකතු කරන්න ඕනේ. මොකද අපි මේ ප්‍රකාශනයේ ආදේශ කරද්දී ඒගොල්ලෝ හොඳට මතක තියාගන්න කලින් සමතුලිත පාඩම් වලදී මේ විදිහටම තමයි ඒවා කරන්නේ. මේවර ආදේශ කරද්දී ආදේශ කරන්නේ ඒ ද්‍රාවණයේ මුළු අයන සාන්දනය. මොකද මේගොල්ලොන්ට බෑ මම ආවේ MX2 වලින් ඔයා කලින් ඉඳන්ම ද්‍රාවණේ හිටපු අය ඔයාලා අපිට ඕනේ අපි විතරයි MX2 වලින් ආවේ අපි විතරක් අරගෙන මේක හදන්න එහෙම කරන්න බෑ. හරි ආරම්භයේ ඉන්න අය ඔක්කොම අය තමයි මෙතන එන්නේ. මෙතනදී M දාන දෙක සාන්නය කියන්නේ මුළු M දාන දෙක සාන්නය. X - සාන්නය කියන්නේ මුළු X - සාන්නය. හරි. එතකොට මෙතන එකතු වෙන්න ඕනේ ආරම්භයේ තියෙන 0.2. දැන් මෙතින්ද මේ වගේ උපකල්පනයක් කරන්න වෙනවා. මේකේ KSP ගොඩක් අඩු වගේයක්. KSP ගොඩක් අඩුයි කියන්නේ ද්‍රාවිතා ගුණිතය ගොඩක් අඩු වගේයක්. හරි MX2 හි KSP ඉතා අඩුයි. KSP ගොඩක් අඩු වගේයක්. 3.2 වැඩි කිරීම 10/15යි. ඒ නිසා අපිට උපකල්පනය කරන්න පුළුවන් S1 ඉතා කුඩායි 0.2 වේ. එම නිසා 0.2 දාන S1 ආසන්න සමානයි 0.2යි කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. KSP ගොඩක් අඩුයි. ඒ කියන්නේ ද්‍රාවිතා ගුණිතය ගොඩක් අඩුයි. ද්‍රාවිතා ගුණිතය කියන්නේ එතකොට දිය වෙලා ලැබෙන අයන ප්‍රමාණය ගොඩක් අඩුයි. දිය වෙලා ලැබෙන අයන වල ගුණිතය ගොඩක් අඩුයි. 3.2 වැඩි කිරීම 10/14ක් වගේ කුඩා ගයක් තියෙන්නේ. මේක දිහා බලපු ගමන් අපිට තේරෙනවා මෙයා දිය වෙන්නේ ඊටාම කුඩා ප්‍රමාණයක්. හරි. එහෙනම් මෙයා කුඩා ප්‍රමාණයක් නම් දිය වෙන්නේ S1 කියන එක නා 0.2ට සාපේක්ෂව ගොඩක් අඩුයි. ඒ නිසා අපි M දාන දෙක සාමාන්‍ය විදිහට මෙතෙන්දි පාවිච්චි කරන්නේ 0.2යි මවල ගන්න ඩෙසිමීටර් කියන එක. මෙයා 2යි S1 ඒකේ වර්ගය මේක 3.2 වැඩි කිරීම 10/14යි. එතන මේක බෙදුවාම එනවා 16 වැඩි කිරීම 10/14යි සමානයි 2යි S1 වල වර්ගය. එතන අපිට S1 එනවා කීයක් දෙන්නේ මෙතන 4යිනේ. S1 එනවා 2 වැඩි කිරීම 10/7ක් එනවා. S1 එනවා 2 වැඩි කිරීම 10/7ක් කියලා. S1 එනවා 2 වැඩි කිරීම 10/7යි මවල ගන්න ඩෙසිමීටර්. දැන් ඔයාලා තේරෙනවා ඇති නිකම්ම චලේ දී කරා නම් එයා ගන්න ඩෙසිමීටර් එකේ දී කරන්න පුළුවන් මවුල 2 වැඩි කිරීම 10/5ක්. හැබැයි දැන් M දාන 2 ආයන ඩංගු ද්‍රාවණයක දී කරන්න යන්නේ දැන් එච්චර දී කරගන්න බෑ. මොකද ඒ වෙද්දිත් එයාගේ දී වෙලා ලැබෙන අයන වර්ගයක් තියෙනවා. වතුර එක්ක සීනි හොඳට දී කරන්න පුළුවන්. නමුත් මේ වෙද්දි සීනි දී කරලා තියෙන තේ එක්ක අර වතුර එක්ක සීනි දී කරන තරම් දී කරගන්න බෑ. එකම උෂ්ණත්වයේදී. නැත්තම් උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම තේ එකේ සමානට සමාන දී කරගන්න පුළුවන් වෙයි. හරි එකම උෂ්ණත්වයේදී බැලුවොත් එහෙම සීනි දී කරලා තියෙන තේ එක්ක තවත් සීනි දී කරගන්න අමාරුයි. හරි නැත්නම් අපි හිතමු පැණි එක්ක සීනි දී කරගන්න අමාරුයි වතුර එක්ක සීනි දී කරගන්න ලේසියි. හරි මෙතනත් ඒ අයිඩියා එකම අයනවල සමතුලිතතාවයක් ඇසුරින් ගණනය කිරීමක් කරලා අපි පෙන්නනවා. මෙතනත් මේ වෙද්දි ද්‍රාවණයේ M දාන දෙක තියෙනවා. ඒකේ මෙයා දී කරන්න අමාරුයි. මේක අපිට එන ඇඩ්වාන්ස් විදිහට එන භයංකර විදිහට ඕන නමක් දාලා ඉගෙන ගන්න පුළුවන් පොදු අයන ආචරණය කියලා. හරි මම ඔයාලා එහෙම බයක්
කරන්නේ නැතුව අයිඩියා එක ඔලුවට දුන්නේ. මොකද්ද මේ කියන්නේ? ඇයි මෙහෙම දෙයක් කරන්න කියන අයිඩියා එක ඔලුවට දුන්නේ. හොඳට මෙන්න මේකත් මතක තියාගන්න. මෙතන අයන සානන අපි ආදේශ කරද්දී ද්‍රාවණයේ මුළු අයන සානන ආදේශ කරන්න ඕනේ. m ධන දෙක අයන සානන විදිහට ගද්දී මෙයාගේ දියවීම නිසා ලැබෙන S1 කියලා ප්‍රමාණය. ඒ වගේම ද්‍රාවණයේ අමතර මේ විදිහට තියෙන 0.2 සානනයකින් m ධන දෙක. එතකොට අපි ගන්නෙ මුළු අයන සානනේ ඒ දෙකේම එකතුවක් විදිහට. එතකොට m ඝනයේ දිය වෙද්දී අනිවාර්යෙන් පරිමාව පොඩි වෙනසක් වෙනවා. මොකද පොඩි ප්‍රමාණයක් දිය වෙන නිසා. නමුත් එතකොට අපි උපකල්පනය කරන පරිමාව වෙනසක් වෙන්නේ නැහැ කියලා mx2 දිය කරද්දී උපකල්පනය තුවාල කරන්න වෙනවා. හරි. ඊළඟ අපි ඊළඟ ගාන බලමු. දැන් සානනේ 0.1 වන සානනේ 0.1 වන x අයන අඩංගු ද්‍රාවණයක දිය කරන්නේ. දැන් මෙයා දිය වෙන ප්‍රමාණය S2 කියලා ගත්තොත් මෙයා S2 වෙනවා. මෙයා දෙකයි S2 වෙනවා. හැබැයි දැනුත් මේ ද්‍රාවණේ x1 ගේ සාන්ද්‍රණයක් තියෙනවා 0.2යි. ආයෙත් බලන්න KSP යගේ ගොඩක් කුඩා අගයක්. ඒ නිසා අපිට උපකල්පනය කරන්න පුළුවන් මේ S2 කියන්නේ ඉතා කුඩා අගයක්. මොකද මෙයා දිය වෙලා ලැබෙන අයන වල ගුණිතේ කුඩා අගයක් කියන්නේ මෙයා දිය වෙලා තියෙන පොඩි ප්‍රමාණයක්. ඒ නිසා කලින් ගානේ ලිව් උපකල්පනෙම ආයෙත් ලියන්න KSP ඉතා අඩු බැවින් S2 ඉතා අඩු වෙන්න ඕනේ. ඒ නිසා S2 දන 0.2 ආසන්නව සමානයි උපකල්පනේ 0.2ක් වෙන උපකල්පනේ පාවිච්චි කරන්න වෙනවා. හරි. එහෙනම් අපි මේකට ආදේශ කිරීමක් කරද්දී මේ විදිහට ආදේශ කරන්න පුළුවන් S2 මෙතන අපි සානන විදිහට ගන්න. එතකොට අර උපකල්පනේ පැත්තකින් අනිවාර්යෙන් ලියන්න. මෙතන සානන විදිහට ගන්නේ 0.2යි මවල ගන්න ඩෙසිමීටර් එකේ වර්ගය. කලින් විදිහටම උපකල්පනේ ලියන එකට වල අනිවාර්යෙන් ලකුණු හම්බ වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේ උපකල්පනේ ලියන්න ඕනේ. ආයෙත් කියන්න KSP අගය ඉතා කුඩා නිසා S2 කුඩා අගයක් ගන්න. ඒ නිසා S2 ඉතා කුඩායි 0.2 වේ. එබැවින් 2S2 දාන 0.2 ආසන්නව සමාන 0.2යි. මම මෙතන ලියුවේ නැති ඉඩ මදි නිසා නමුත් ඔයාලට පුළුවන් පැහැදිලිව එක ලොකුව ලියාගන්න මම හරි. මේක බලන්න එතකොට 3.2 වැඩි කිරීම 10/14යි. මෙයා S2 මෙයා 0.04යි. මේක බෙදුවොත් එහෙම S2 සමානයි 10/13යි. 8 වැඩි කිරීම 10/13ක් නේ. 8 වැඩි කිරීම 10/13ක් එනවා. මවල ගන්න ඩෙසිමීටර්. දැන් බලන්න එහෙනම් ගොඩක් අඩුවෙන්ම දිය වෙන්නේ x අයන අඩංගු ද්‍රාවණයකදී. දැන් බලන්න එතකොට අනිත් දේත් බලන්න මෙතෙන්දී තව පොඩි වැදගත් දෙයක් ඔයාලා දැන් පේන්න ඕනේ. m දාන දෙක සානනයක් 0.2ක් වන ද්‍රාවණයේ ගිල්ලද්දී ද්‍රාවිතාවය ආවේ 2 වැඩි කිරීම 10/7යි. ඒ සානනයෙන් තියෙන x අයන අඩංගු ද්‍රාවණයේ ගිල්ලද්දී ද්‍රාවිතාවය 8 වැඩි කිරීම 10/13යි. ඔයාලගේ ප්‍රකාශන දිහා බැලුවම තේරුම් ගන්න පුළුවන් මේ ප්‍රකාශනයට අනුව සානනයේ වැඩිම බලපෑම ඇති වෙන්නේ x ට අදාළව. හරි. ඒ නිසා x ගේ බලපෑම තමයි ලොකුවටම දැනෙන්නේ. හරි. m ධන දෙක බලපෑමකට වඩා x ගේ බලපෑම තමයි මේකට ලොකුවටම දැනෙන්නේ. ඒකයි x සානනේ මේ වගේ වෙද්දි වෙන මේ ද්‍රාවිතාවයේ ගොඩක්ම කුඩා අගයක් ආවේ නැත්තම් අපි m දාන දෙක සානනයක් 0.2ක් කියලා ගත්තාම ද්‍රාවිතාවය 2 වැඩි කිරීම 10/7යි. නමුත් x සානනය 0.2ක් කියලා ගද්දී ද්‍රාවිතාවය ඊටත් වඩා කුඩා අගයක් එන්නේ. තව කාරක් දෙන්නම්. මෙන්න මේක බලන්න. mx නම් ජලයිත මද වශයෙන් දියවන ඝනායනික සංයෝගයේ ද්‍රාවිතා ගුණිතය 4 වැඩි කිරීම 10/10යි
4 වැඩි කිරීම 10 ඍණ 10යි. මවුල වර්ග dm ඍණ 6 වේ. bx නම් ජලයේ තා මද වශයෙන් දිවන ඝන අයනික සංයෝගයේ ද්‍රාවිතා ගුණිතය 25 වැඩි කිරීම 10 ඍණ 16යි මවුල වර්ග dm ඍණ 6 වේ. මෙම සංයෝග දෙකෙන් සංතෘප්ත ජලීය ද්‍රාවණයක ද්‍රාව්‍යතාවය mx හා bx ද්‍රාව්‍යතාවයන් වෙන වෙනම සොයන්න. mx හා bx ද්‍රාව්‍යතාවයන් වෙන වෙනම සොයන්න. හරි. මෙයාගේ ද්‍රාව්‍යතාවය අපි හිතමු S1 කියලා. මෙයාගේ ද්‍රාව්‍යතාවය S1 කියලා ගත්තොත් මෙයාගේ ද්‍රාව්‍යතාවය S2 කියලා ගත්තොත් මේ දෙන්නගේ ද්‍රාව්‍යතාවය හන්නේ මේ දෙන්නගෙන් සංතෘප්ත ද්‍රාවණය. ඒ කියන්නේ මේ දෙන්න දී කරන්න පුළුවන් උපරිම දී කරාට පස්සේ මෙයා කොච්චරක් දී වෙලා තියෙද ඝන ඩෙසිමීටරයක මෙයා කොච්චරක් දී වෙලා තියෙද කියලා තමයි අහන්නේ. එයාගේ ද්‍රාව්‍යතාවය අහන්නේ. හරි. මේක ඔයාලා තනියම හදන්න. ඊට පස්සේ මම දෙවෙනි වීඩියෝ එකේදී මේකට විවරණය කරන්න. දෙවෙනි වීඩියෝ එකේදී මේ ද්‍රාවිතා ගුණිතයට අදාළ ප්‍රශ්නාකරන ආකාර දෙකක් තියෙනවා. එකක් ඝනයක දියවීම, අනිත් එක කැටායන එකතු වෙලා කැටායන හා ඇනායන එකතු වෙලා අවක්ෂේපයක් හැදෙනවද නැද්ද කියන එක තමයි ඊළඟ කොටස. ඉතින් ඒ අවක්ෂේපයක් හැදෙනවද නැද්ද කියන එක අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. ඒතර ඔයාලා වීඩියෝ දෙකකින් ගණන් වර්ග දෙක සාකච්ඡා කරනවා. මේකෙදි ඝනයක දියවීම ගැන අවසානයේ මෙච්චරයි ඔයාලා ඝනයක දියවීම ගැන කතා කරන්න තියෙන්නේ. ඊළඟට කැටායන හා ඇනායන එකතු වෙලා අවක්ෂේපයක් ලැබෙනවද නැද්ද? අවක්ෂේපයක් ලැබීම හා නොලැබීම ගැන පුරෝකථනය කරන එක තමයි ඊළඟට කරන්න තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් ද්‍රාවිතා ගුණිතය සම්බන්ධ දෙවෙනි වීඩියෝ එකකින් ඒ ගැන කතා කරමු. මේක සම්බන්ධ විවරණයකුත් මම ඔයාලට දෙවෙනි වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.